මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා හෝමාගම නාමල් උයන අංක 67න් 62 පදිංචි සුමිත් මුණසිංහ සහ හේමමාලි බොතේජු යන යුවළ විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලෙන් ජනවාරි මාසයේ ජන්මදිනයන් සමරන සකේනා දනේලි සහ ටිවෙන් දශිල්ක දරු දෙදෙනාට නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය අත්වේවා. චතුරිකා මුණසිංහ, රෝෂාන් වික්‍රමරත්න, සඳමාලි මුණසිංහ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. එමෙන්ම මීට වසර 3කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු රේණුකා මුණසිංහ සහ ශ්‍රීමාල් බණ්ඩාර යන මව්පුතු දෙපළ ප්‍රධානව පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී වහවහ නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ කුසලය උපකාරී වේවා. දායකත්වයේ දරූ පවුලෙහි සියලු දෙනාටත් ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් තම තමන් කලාක්සේ මේ උතුම් ධර්ම දානමය කුසලානිශංසය අනුමෝදන් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උපාදානේ භයං දිස්වා ජාති මරණ සංභවේ අනුපාදා විමුක්ඛන්ති ජාති මරණ සංඛයේති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අයම් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා වාසනාව අවකාශය උදා කරගත්තා වූ ලංකාවාසී ලෝවාසී සදහැබර පින්නතුනි, ආරාධිතයන් අපට මෙබඳු ආරාධනයක් කරලා තිබෙනවා. සිතෙහි ඇතිවන පංච උපාදානස්කන්ධය හා එය අවබෝධයෙන් අත්හැරීම පිළිබඳව වැඩිදුර පැහැදිලි කර දෙන සේක්වා. දැන් මේ වාක්‍ය දිහා බලලා තමයි මේ ගාථාව ගත්තෙත්, ධර්මදේශනාව පටන් ගන්නෙත් මෙයාට ගැලපෙන ආකාරයෙන්. මේ වාක්‍ය තිබෙනවා සිතෙහි ඇතිවෙන පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා පංච උපාදානස්කන්ධයට කය අයිති නැහැ කියලා. ඒක මාකේ මේක ආශ්‍රයෙන් මම මේක කියන්නේ කියලා. ඒ වගේම ඔබ මතක් කරගන්න තථාගතයන් වහන්සේ ඉගැන්වීම් වල පවතිනවා කෙටි කරලා සාරාංශ කරලා කියනවා නම් පංච උපාදානස්කන්ධයයි දුක් ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයක් දුක් කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක තව එකක නෑ, ඒකේ වෙන එකක් තියෙන්නේ. එතකොට මේ උපාදානය මොනවද කරනවා කියලා පෙන්වන්නේ? ජාති මරණ ගෙනත් දෙනවා. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක දිස්වා දැක කෙනාට මිදෙන්න පුළුවන් නම් උපාදානයෙන් ජාති මරණ නිදහස් වෙනවායි කියන එක. සම්පූර්ණයෙන්ම බුදු සමය අනුගමනීය ප්‍රතිපදාවක් තුළ උපාදානයෙන් මිදීම මුල් කොටගත්ම දහම් ප්‍රතිපදාවක් වශයෙන් ඔබට තේරෙනව නේද? නමුත් පාසල් මට්ටමේදී උපාදාන ඉගෙන ගත්තට ඒක වචනයක් විතරයි, කොහෙ වෙනවද දන්නේ නැහැ. පොතේ තියෙන පෙලක් ගිරව් වගේ කටපාඩමින් කියනවා ඇරුණාම මේක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ජීවත් වෙන්න ගිහින් අරමුණු ගන්න යාමේදී රූපයට රැවටීම තුල, ශබ්දයට රැවටීම තුල, ගන්ධයට මුලා වීම තුල, රසයට ඇලීම තුල, ස්පර්ශයට ගැටීම තුල, ඇලීම හෝ ගැටීම මුලා ඕන එකක් තුල ඇස තුල සිදුවෙන දෙයක් කියලා, කන තුල සිදුවෙන දෙයක් කියලා, නාසය තුල සිදුවෙන දෙයක් කියලා තේරුම් ගන්න සමත් නම් ඔබ සෑහෙන දියුණුවට ඇවිදින් පවතින්නේ.
ඒ වගේ මේක ජීවිතයට එක් වතාවක් නොව අවදි වූ තැන් පටන් නින්ද දක්වාම මේ පිළිබඳ තේරුම් ගත්තේ නැති පුද්ගලයාට නිරන්තරයෙන් සිදුවේ හැකි දෙයක්. එහෙම නැත්නම් නිරන්තරයෙන් ඔහු ඒ දුක්කට පත්වෙන මාර්ගයේ දෙපයින් ගමන් කරනවා නොව සිතින් ගමන් කරන කෙනෙක්. කොහොමද ඒක වෙන්නේ කියලා මේ පදෙන් හොයාගන්න පුළුවනි අපිට. පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමි. අනේ මම ඔබට පිරිහෙන හැටි පෙන්වන්නයි හදන්නේ. මේ ධනෙන් පිරෙන හැටි සරිසෞඛ්‍යෙන් පිරෙන හැටි නෙවෙයි. මෙන්න මේ සැපතින් නිවන නැමැති සොයෙන් ඈතට යන හැටි. මොනවා කළොත්ද වැඩි වෙනවා කියලා පෙන්වන්නේ? රාග වේපුල්ලං. රාග හේවත් ලෝභ හැඟීම බලවත් වෙන්නේ නම් දෝෂ වේපුල්ලං. දෝෂ හේවත් තරහව බලවත් වෙන්නේ නම් මෝහ වේපුල්ලං. මොහොන මුලා බලවත් වෙන්නේ නම් අනේ බලවත් වීම කියන එක උපාදානය තුළ සිදුවෙන දෙයක්. එනිසා උපාදානය කරගන්න සහ උපාදානය බලවත් කරගන්න තමයි ලෝකේ මිනිස්සුયો දන්නේ. බුදුවරු තමයි පළවෙනි වතාවට ඉන් මිදලා සෝයක් හොයාගත්තේ. බුදුවරුන්ගේ කාර්යභාරය එමයයි අවබෝධ කරගන්න එක. අනතුරුව ලොවට එය දේශනා කරන එකම තමයි ධර්ම දේශනා යනෝ. සමස්ත සමාජයේ තේරුම් ගන්න පුළුවන් අයට ලබාගත් ජීවිතේ මෙතනින් එහා කොටස උපාදානෙන් මිදීම මුල්කටගත් ජීවන ප්‍රතිපදාවකට අවතීර්ණ කිරීම තමයි බුදුවරුන්ගේ බලාපොරොත්තුව. එසේ වූ බුදු සමයක පාරම්පරික උරුමය තියාගෙන අපි මේ සමහර අය මොනවද කරන්නේ? මරුණෙන් පස්සේ නිවනක් වෙනවා. අනාගත බුදුහාමගේ ශාසනයෙන් උපාදානෙන් මිදෙන්න පෙරම් පුරනවා. ඒ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එකේ උපාදානයේ දුක ඔබ තව කල්ප ගානක් විඳින්න කැමතියි කියලා ඔය කියන්නේ. නමුත් මේ වචනේ මෙහෙම තේරුම් ගත්තට මේක තුල සිදුවෙන කාර්යභාරය, මේක තුල සිදුවෙන බන්ධනීය ස්වභාවය පොතේ නැහැ. ඔබ තුල ඔබ දැක ගන්න වෙනවා. එහෙනම් බුදුන් වහන්සේ වදාළ පරිදි මිදෙන ආකාරයට පෙර බැඳෙන ආකාරය, බැඳුන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න වෙනවා. මොකද මේ බැඳෙන ආකාරයෙන් ඉවත් වෙන්න ඕන නෙමෙදෙන්න. බැඳෙන ආකාරය දන්නේ නැත්නම් මිදෙන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. බැඳෙන ආකාරය වරදක් නම් ඒක නොකරපුවම තමයි මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ කතා කරන්න දන්නේ පැයක් තුල සියුම් තැනක්. එකම තැන මේ ඔක්කොම කතා කරන්නේ මම. උඩාක් ධර්ම දේශනා නෙමෙයි එකම තැනක් කතා කරන්නේ. මේ කතා කරන්නේ කවුරු ගැනද? ඔබ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ඒවා මෙතෙන්ට වැදගත් නැහැ. ඔබ තුල මේ මොහොතේ උපදින්නා වූ පංච උපාදානස්කන්ධය තුල තමයි මම මේ සේරම කියන්න හදන්නේ. පරිහාන ධම්මං ඕ එහෙම නැත්නම් දුකටපත් වෙන ආකාරය පෙන්වන්න හදන්නෙත් මිදෙන්න සෝදානම් පැහැදිලි කරන්න හදන්නෙත් මේ තුල. දැන් මේ පැහැදිලි කිරීමේ තිබෙන දෙයක් තමයි සත්වයා යනු බාහිර ලෝකෙට එක්කෙනෙක් වුණාට තථාගතී ගැන්වීම වලට අනුව සිතයි කයයි දෙකක්. කය දිගින් දිගටම ඒකත් තුළ පුද්ගලයෙක් වශයෙන් පෙනුනාට සිත යනු නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. ලහු පරිවත්තං වේගයෙන් උපදිනවා නැතෙනවා. වඳුර අත්ෙන් අත්තට පනිනවා වගේ සිත අරමුණෙන් අරමුණට යනවා. ඇස තුලත් අරමුණෙන් අරමුණට යන්න පුළුවනි. ඇසෙන් කනටත්, කනෙන් නාසයටත්, නාසෙන් දිවටත්, දිවෙන් කයටත්, කයෙන් සිතටත් පිළිවෙලක් නැතුව මේ වඳුරට අත්ෙන් අත්තට පනින්න පුළුවනි. හෙවත් අරමුණෙන් අරමුණට යන්න පුළුවනි. එසේනම් මේකේ තේරුම් ගන්න ඕන අපේ ජීවිතය තුළ අරමුණෙන් අරමුණට මැරීමක් තියෙනවා කියලා. මැරීමක් අරමුණෙන් අරමුණට තිබෙනවා නම් කය මැරුණාම පොළොවට පස් වෙනවා වගේ අරමුණ මැරුණාම කොවත් ඉතුරු වෙන්න හේතුවක් නැහැනේ. නමුත් එහෙම මැරීමක් නෙවෙයි සිදු වෙන්නේ. අනාගතයක් හදන්න පුළුවන් හේතුවක් තබා මැරීමක් තමයි සිදු වෙන්නේ. මේක සවිඥානික වස්තු වලට පමණක් නෙවෙයි අවිඥානික සජීවී වස්තු වලට පවා පොදු ධර්මතාවයක්. ගස කල්පනා කරනවා මැරෙනකොට බීජයක් හදලා මැරෙන්න ඕන, පොල් ගෙඩියක් හදලා මැරෙන්න ඕන, අලයක් හදලා මැරෙන්න ඕන. එහෙම කල්පනා කරන්නේ නමුත් කල්පනා කරලා කරනවා වගේම පරපුර පවත්නවා. අන්න ඒ වගේ මේ මැරුණට ස්කන්ධ පහෙන් පහට
අනාගතයක් හැදෙන්නේ කොහොමද? අන්න එතකොට තමයි මේක තුල උපාදානීය නම් වූ වරදක් සිදු වෙනවා කියලා තේරුම් ගන්න. දැන් එහෙමනම් ඔබ පංචස්කන්ධය ඉදීම වැරීම තේරුම් ගන්න ඕන පොත තුලින් නෙවෙයි, පොත තුල පෙන්වන්නා වූ පෙළ දහම තුලින් ඔබ තුල. ඔබේ කොහෙද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල ඕනෑ තැනක. මොකටද මේක පහළ වෙන්නේ? ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වන්න. ලෝකේ හඳුනා ගන්න. අපිට ලෝකේ ජීවත් වෙන්නට මෙලොවට එනකොට ద్వාර පහක් පංච ద్వාරය කියලා ලබා දීලා තිබෙනවා. ඒ වයින් ලෝකෙ ජීවත් වෙන්න අනිවාර්යෙන් අපි හඳුනා ගන්න වෙනවා. ඒ නිසා ඒක තහනමක් හෝ වරදක් වෙන්න බෑ. නමුත් ඒ ලෝකෙත් එක්කලා හඳුනාගෙන ජීවත් වෙන්න යාම තුළ පෘථග්ජන මිනිසා අතින් වරදක් සිදු වෙනවා. ලෝකෙට බැඳීම සිද්ධ වෙනවා. කයින් නෙවෙයි, සිතෙන්. ඒ බැඳෙන්නේ මොනවා නිසාද? අරමුණු වල රසයට ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න ගියොත්. අරමුණු වල රසය බාහිර වස්තු වල නෙමෙයි තියෙන්නේ, තමන්ගේ අරමුණු වල. නමුත් ඒක බාහිර වස්තු වල තියෙන දෙයක් වශයෙන් නයි මුලා වෙනවා කියන්නේ. අහලා බලන්න මේ සමාජය අයගෙන් බෙරනාදයක ශබ්දය, ගීතයක ශබ්දය, ඒවා ඒ රසය තියෙන ඒවා නෙමෙයිද කියලා. අනිවාර්යෙන් කියනවා ඒ ගීතේ රසවත් ගීතයක්, ඒ බෙරනාදයේ මිහිරි අමිහිරි එකක් කියලා. ලෝකයා දකින්නේ ඒවායේ තියෙන දේවල් විදිහටයි. මේක තමයි මෙතන තේරුම් ගන්න ඕන විශේෂිත මුලාව. එහෙම මිහිරි බවක් තියෙනවා නම් ලෝකේ ඉන්න ඔක්කොටම මිහිරි දේ මිහිරි, අමිහිරි දේ අමිහිරි. ලෝකේ නම් ඒක තිබෙන්නේ අනිවාර්යෙන්ම හැමෝටම සාධාරණීට වෙන්න ඕන මිහිරි අමිහිරි. නැහැ. ඒ ශබ්දය ශබ්දයක්. ඒ රූපේ රූපයක්. එහි මිහිරි අමිහිරි බව ඔබට අයිති දෙයක්. ඔබට මිහිරි දෙම තව කෙනෙකුට අමිහිරි වෙන්න පුළුවන්. ඒක කල්පනා කරලා බලන්න ඇත්තද නැත්තද කියලා. ඔබ ප්‍රිය කරන ගීතේම තව කෙනෙකුට කන කරදරේ කියලා කියන්න පුළුවන්. එතකොට අන්න ඒකෙන් හිතන්න ඕන මේ ශබ්දය නෙවෙයි. ශබ්දය උදව් කරගෙන හිතේ ඇතිවෙනා වූ ඇලීම ගැටීමට තමයි මිහිරි අමිහිරි කියන්නේ. මෙන්න මේ විදිහට අපි මේ ලෝකෙ විඳින්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් ඇයි ලෝක සම්මතයට පෙනුනාට ඒව ආශ්‍රයෙන් Taman හිතේ අදාගත්ත සිතවිල්ලක පෞද්ගලික අනන්‍යතාවයක් තම තමන්ට අයිති විදිහක්. හොඳම උදාහරණය මට නිරන්තරයෙන් මතක් වෙනවා නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙන්නා වූ සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. හැමදාම කියනවා. හැමදාම කියන්නේ මොකක්වත් නෙමෙයි. තවත් තේරුම් ගන්න නැති නිසා සමාජයේ. පුරුෂයාට සීමා කරලා නැහැ. පුරුෂයාට ස්ත්‍රියට ගිහියට පැවිද්දට ඕන කෙනෙකුට අර බාහිර දේවල් ආශ්‍රයෙන් Taman හතා ගන්නා වූ සංකල්පයනේ කාම සංකල්පය කියන්නේ. අර බාහිර වස්තු වල කාමයක් නැහැ කියලානේ පෙන්නන්නේ. එහෙනම් ශබ්දේ හරි රූපේ හරි ගන්ධේ හරි රසේ හරි කාමයක් තියෙන්න බෑ. කාමයේ ඔබට අයිති දෙයක්. මෙන්න මෙතනින් තමයි මේ රසරට බැඳෙන එක රිංගලා හොයාගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේකට බැඳෙන්නේ කියන එක පිළිබඳව. අන්න දැන් ඔබට තේරෙනවා. එහෙනම් ලෝක ජීවත් වෙනකොට අරමුණු පහක් ගන්න ඕන අපි බාහිර ලෝකෙන්. බාහිර වස්තු හඳුනා ගන්න රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණය, පොට්ටබ්බ ආරම්මණය කියලා අරමුණු පහක් ගන්න වෙනවා. ඒවා බාහිර දේවල් උදව් වෙන්නේ පංච ප්‍රසාදයන්. අරමුණු සිතේ පහළ වෙන්නේ. මේ අරමුණ තමයි මේ රූපය කියන්නේ. අරමුණ තමයි ශබ්ද රූපය කියන්නේ. දැන් අපිට කැමති පරිදි විඳින එක වේදනා ස්කන්ධය කියන්නේ. අරක තියෙන එකක් නෙවෙයි. ඒක හඳුනන එකනේ සංඥා ස්කන්ධය කියන්නේ. ඒකට ඇලෙන ගැටෙන එකනේ සංකාර ස්කන්ධයෙන් කෙරෙන චේතනා පැත්තෙන්. මේවා මේ ටික කරපු කර්තව්‍ය හොඳයි කියලා හරි නරකයි කියලා හරි හරි කියලා හරි වැරදි කියලා හරි ඇලෙනවා කියලා හරි ගැටෙනවා කියලා හරි ඇති කරගත්ත වෙනස්කම් ටික හඳුනා ගන්න එකනේ විඥාණයෙන් කරන්නේ. දැන් මේකට කියනවා පංච විඥානය කියලා. මෙහෙම බාහිර උදව්වක් නැතුව සිත ඇතුළේ උපදින එකට මනෝ විඥානය කියනවා. පංච විඥානයත් බාහිර උදව්වෙන් පහළ වෙන සිත, මනෝ විඥානයත් සිත.
ඇසකරනාසය දෙවකය කියන්නාව අරමුණු ගණ්ඩ පුළු බැරි ඉන්ද්‍රියන් පහක්තිනවා. ඉන්ද්‍රියන් අරමුණු රසේ ගන්නෑ ඉන්ද්‍රියන්ට සිත පිහිටනවා සිත විඳිනවා. දැන් එහෙනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කෝකෙන් පහළ වුණත් පහළ වෙන්නේ ලෝකේ හඳුනාගන්නට පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. නමුත් බොහෝ කල් සසරේ පටන් සහ මේ ජීවිතේ ඉපදී අවුරුදු 3-4ක් ගිය තැන් පටන් අද දක්වා ඔබේ ජීවිතේ යම්තාක් ආයුෂ තියෙනවද? ඔබ මේ පංචස්කන්ධය වරද්දාගත් බව වරදෙහි බැඳුන බව ඔබට දුක් ගෙනත් දෙන වරද උපාදයෙන් සිතුන බව ඔබ දන්නේ නැහැ. මගේ අතින් කිසිම වරදක් නැහැ මං හරිය හොඳ කෙනෙක් කියලා කියාවේ. ඒ සතුන් මරන්න නැති නිසා හොරකම් කරන්න නිසා කාමයේ වරද හැතරෙන්නේ නැති නිසා බොරු කියන්නේ නැති නිසා මත්පැන් පානය කරන්නේ නැති නිසා අමුදරුවන්ට සලකන නිසා සමාජ සේවා කටයුතු කරන නිසා හිතයි හොඳයි ඊටමත්ම හොඳයි. නමුත් මේ කටයුතු වලින් හඳ වුණාට උපාදානය වෙන කටයුත්තෙන් මිදෙන්න බෑ. ඔය කටයුතු තුළම උපාදානය නම් වූ වැරැද්දට අහු වෙන මායාවිටින් අටවපු උගුලක් තියෙන බව. සත්වයා සසරට බැඳ ගන්නට මායාව විසින් උගුලක් අටවලා තියෙන බව ඔබ මේ උගුලට අසු වෙන බව ඔබ දන්නේ නැහැ. අන්න ඒ විදිහට ඒ උපාදානස්කන්ධය තුළ තියෙන දෙයක් දුක කියන්නේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඔක හැදෙන්නේ කොහොමද? ඒක හැදෙන්නේ ලෝකේ හඳුනාගන්න පහළ වෙනා වූ ස්කන්ධ පංචකයට එන දේ කෙරෙහි ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක්. අර ඇලීම කියන්නේ ලෝභ වලට ගැටීම කියන්නේ දෝෂ වලට මුලාව කියන්නේ මමත්වෙන් ගැනීමට. එතකොට ලෝභය මම වීම, ද්වේෂය මම වීම. අන්න ඒක අපේ වැඩක්. ලෝකේ හඳුනාගන්න එක නෑ. දැන් මෙන්න මෙතන තමයි මේ බද්දෝ මාරස් හේවත් සසරට බැඳෙන්න හේවත් දුක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයේ සැඟවීම සිද්ධ වෙන්නේ. ඒක පංචස්කන්ධෙන් සිදු වෙන්නේ නැහැ. ඒක පංච උපාදානස්කන්ධෙන් තමයි සිදු වෙන්නේ. පංචස්කන්ධයට එන දේ මමත්වෙන් ගත්තම පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය නිකන් මැරෙන්නේ නැහැ. හේතු තියා මැරෙනවා. බලන්න මිනිසා ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට අපිලිවෙලට පංච උපාදානස්කන්ධෙන් පංච උපාදානස්කන්ධයෙන් මැරෙමින් සසර ගමනක් යනවා. පසුගිය කාලේ වැරුණා වූ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාවේ සීමාවක් නැහැ. කයවල් නෙමෙයි මේ මොහොතේ උපදින. අනාගතයට ගියොත් සීමාවකුත් නැහැ. නමුත් දැන් ඔය ගොඩක් නැහැ. දැන් වර්තමාන ස්කන්ධ පංචකේ විතරයි. බුදු සමයේ මිනිසාගේ ජීවිතයේ වර්තමාන ස්කන්ධ පංචකය තුළට සීමා කරනවා. හරියන්නේ හෝ වරදින්නේ, පමා වෙන්නේ හෝ නොපමා වෙන්නේ කොන දෙයක් කරන්න ඒක තුළ. බුදු සමයෙන් පෙන්වන වර්තමානයට ජීවිතයක් අවුරුදු 100ක් නැහැ. ඉස්සර ජීවිතයේ අතීතයේ, මතු ජීවිතයේ අනාගතයේ, මේ ජීවිතයේ වර්තමානයේ කියලා හිතාන තමයි පටිච්චසම්පාදය එහෙම ලියලා තියෙන්නේ. අපේ රටේ දෙන පටිච්චසම්පාදය ලියලා තියෙන්නේ ඉස්සර ජීවිතයේ අවිද්‍යාපත්‍ය සංඛාරා. විඥාන නාම රූප සලආයතන පස්ස වෙනවා තණ්හා උපාදාන බව මේ ජීවිතේ. ජරා මරණ, ජාති ජරා මරණ ඊළඟ ජීවිතේ. එහෙමනේ. කොතරම් පටු දැක්මකින් යුක්තව මේ වචන වලට අදහස් ගලපලා තියෙනවද? ගැඹුරක් නැහැ. වචන වලට අදහස් නැත්තම් සිංහල පරිවර්තනයක් විතරයි. මෙහෙම ආත්ම තුනකට මේක ගලපන්න බෑ. පංච උපාදානස්කන්ධයට මොකුත් එන්නෙත් නැහැ. පංච උපාදානස්කන්ධෙන් මොකුත් යන්නෙත් නැහැ. එතන ඉවරයි. ඉවර නොවන එකට කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා. ඉතින් අපට අවිද්‍යාපත්‍ය සංඛාරා තේරුම් අරගෙන අවිද්‍යාව දුරු කිරීම යරුණාම කරන්න ලොකු වැඩක් නැහැ. දැන් මේ අහන්නේ කරන්නේ ඔහොම කොහොමද කියලා. දැන් මෙන්න මේ ඔබට හමු වෙන කාරණාවලදී ඔබ කිසියම් ආකාරයක ඒවා ලෝකේ තියනවා කියන මුලාවෙන් ඔබ ඒවා කෙරෙහි සිතෙහි ඇලුනා නම් ගැටුණා නම් ඒක ඒ සිතෙහි පවතින ආයෝදයක්. ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. ලෝභයෙන් ගැනීම, මෝහයෙන් ගැනීම, දේශයෙන් ගැනීම, මෝහයෙන් ගැනීම. ඒ මෝහ යනු කියන්නේ ආපු හැඟීමට මම යන මුලාව එකතු කිරීම. එතකොට බුදු සමයේ මම
හැඟීම අල්ලා ගැනීමෙන් හැදෙන්නේ. ඔය අසුතවන්ත සූත්‍රවල පෙනුණා පෘථග්ජනයාට සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න බෑ. අර මම කොට ගත්ත මුලාව. එහෙනම් මම මේ යන මුලාවනේ අර කියන්නේ ඇත්ත සිද්ධිය. ඒ නිසා පව තුල පින තුල සතර තුල හොඳ නරක වශයෙන් සත්‍යය දැක්කට භවගාමිත්‍ය සුගතිගාමිත්‍යයක් දැක්කට සසරේ මුලාවක් ඒක. තේරුම් ගන්න ඕන කාරණාව. මේ අපි කතා කරන්නේ මම කිව්ව එක තැන අද කතා කරන්නේ සියුම් තැනක කියලා. මෙන්න මේ වැඩේ අපි කරගෙන ඇවිදින් තිබෙනවා. මේ වැඩේ සිදුවෙන ආකාරය පිළිබඳව පෙළ දහම තියෙනවා ත්‍රිපිටකයේ සූත්‍රවල. ඒක පාඩම් කරන ලියන්න ලකුණු ගන්න ඕන නම් නමුත් සිදුවෙන ආකාරය ඔබ තුල දකින්න. අරමුණක් තුල දකින්න, ජීවිතය තුල දකින්න යන්න එපා. අරමුණ ඉවර වෙන්න පෙර මේ සිද්ධිය සිදු වෙනවා. මෙන්න මෙසේ අපි සිත තුළ මොනවදෝ සඟවන්න පටන් ගන්නවා. මේ සඟවන තැනට කියනවා යටිසිත කියන වචනය සමාජයේ පාවිච්චි කරනවා. ධර්මයේ එහෙම එකක් නැහැ. ධර්මයේ කියනවා තණ්හා අනුසය කියලා. අභිධර්ම කරුවන් භවංග චිත්තය කියලාත් කියනවා. එතකොට අනුසේති කියන පදයේ තේරුම පස්සේ ගන්න ටිකක් ඉතුරු වෙනවා කියන එක. අන්නේ පස්සේ ගන්න තැබීම කියන එක උපාදානයේ ප්‍රතිඵලයයි. පස්සේ ගන්න උපදින්නේ උපාදානයේ ප්‍රතිඵලය. උපාදානයේ නිසා තමයි පස්සේ ගන්න හේතු ඉතුරු වෙන්නේ. දැන් මේක අපි සංසාරයේ සහ මේ ජීවිතේ කරගෙන එනකොට තමයි බුදුබණ අහන්න හම්බ වෙන්නේ. දැන් මේක තේරෙනකොට බුදුබණ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔබගේ සිත පිළිබඳ විග්‍රහයක් නේ. ගංගා ගැන කතා කළත්, ඔරු ගැන කතා කළත්, ගවින් නිතර කිරීම ගැන කතා කළත්, වලාකුළු ගැන කතා කළත් ඒවයි උපමා කරලා පෙන්වන්නේ ඔබේ සිතේ සිදුවෙන සිද්ධියකට. අන්න මේ කරුණ අවබෝධ කරගන්න වෙනවා. අවබෝධ කරගත්තම තේරුම් ගන්න වෙනවා අරමුණේ ඇලීම ගැටීම තුළ චිත්තාභ්‍යන්තරේ හටගත්තා වූ මුලාවක් හේතුවක් නිසා තමයි ආපහු මතක් වෙනකොට නැවත ඉපදීමේ දුක. තරහ වුණාම හෙට තරහ මතුවෙනකොට තරහේ දුක. වෛරය වුණා වෛර කරාම වෛරය හෙට නැවත උපදිනකොට ඒකේ දුක. ඒ මොහොතේ ඒකේ තියෙන එකක් දුක කියන්නේ. ඒකට කියන නම තමයි පශ්චාත්තාපයේ ආතතිය. ඔබ එහෙම මේ වැඩේ කළේ නෑ නේද කියලා පශ්චාත්තාපයක් කරන්න සැලකිලිමත් උනේ නෑද කියලා පශ්චාත්තාපයක්, පසුබට වීම තුළ පශ්චාත්තාපයක්. ඒ වගේ ඔබ හිතට දුකයි කියලා කියනවානේ. ඒක බාහිර ලෝකේ නෙවෙයි තිබෙන්නේ. ඔබේ සිත ඇතුළේ තිබිලා උපදින්න ඇතුළේ තියෙන පුංචි හේතුවක් විතරයි. ඵලය තමයි ඔබට මේක දැනෙන්නේ. එතකොට මම දකින්නේ මේක චක්‍රාකාර සිද්ධියක්, රවුමක් වගේ. ඒ නිසා මෙතන චක්‍රයක මුල හොයන්න බෑ වගේ මේක කොතනින්ද මුල පටන් ගත්තේ කියලා කියන්න බෑ. ඒක තැනකින් නවත්තලා වගේ කියන්න වෙනවා. මුලා වෙන ආකාරය එක තැනකින් නවත්තලා පෙන්වන්න ඕන. ඒ මිදෙන ආකාරය නෙවෙයි මුලා වෙන ආකාරය. එතකොට මුලා වෙන ආකාරය ඔබට වැටහුණා නම් මේ වැඩේ නොකරන්න මම මොකද කරන්න ඕන? මේ මුලාවට කියනවා පමා වෙනවයි කියලා. දැන් මේකටත් මම ඉදිරිපත් කරන වෙලාවකට ඔය විද්‍යා විෂයන්ගේ ගණිතය වැනි තැන්වල ඉගෙනගත්ත සූත්‍ර කියලා එකක් ඔබ දන්නවා. ඔය ලංකාවෙත් තිබුණේ මිල සූත්‍රය කියලා එකක්. ඒක වැරදි කියලා හංගඩ ගැහුවට මම නම් ඒක ප්‍රගතිශීලී එකක් වශයෙන් දකින්නේ. ඒ ප්‍රගතිශීලී බව ලෝකෙට ගන්න ළමාජයට ගන්න දුන්නේ නැහැ. ඉතින් ඒකට විරුද්ධව දේශපාලන ඉදිරිපත් කරන නිසා. ඒකේ වාසිය ගන්න මිනිස්සුන්ට වැඩි වුණා. මන්දයත් තිබුණේ ලිහිල යන කාලේ ඒක මිනිස්සුන්ට අවාසයි පහළ බහින කාලේ තිබුණා නම් වාසිය ගන්නත් තිබුණා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය තුලත් සූත්‍රයක් උගන්වනවා. සූත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රමය කියන එක. ඒක ඇස තුළ සිදු වුණත්, කන තුළ සිදු වුණත්, නාසය තුළ සිදු වුණත්, දිව තුළ සිදු වුණත්, කය තුළ සිදු වුණත්, සිත තුළ සිදු වුණත් ඒක සූත්‍රයක්. මන්දයත්
ඔබ අද මේ ඉන්න තැන මේක බලන්න. එතකොට ලේසි. අද ඔබ ඉන්න තැනට තරහක් එනවා නම් ඒක අද එකක් නෙමේ පරණ එකක්. වෛරයක් එනවා නම් ඒක අද එකක් නෙමේ පරණ එකක්. බයක් එනවා නම් ඒක අද එකක් නෙමේ පරණ එකක්. මේ පරණ එකක් හිතට එනවා. එහෙම තමයි අපි මේ ලෝකේ හඳුනාගන්නේ. පළවෙනියෙන් කෙනෙක් දැක්කොත් එහෙම දැට හතුරා හෝ මිතුරා හෝ මොකක්වත් නැහැ. කොණ්ඩේ වවන කන්නාඩි හදන කලිසමක් අතගෙන හිටියොත් එහෙම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් දන්නේ නැහැ. නමුත් එබඳු අය අසුරු කිරීම තුළ ඔහුගේ ගති ලක්ෂණ නිරීක්ෂණය කරන්න ගිහින් අඩුපාඩු නිසා වැරදි නිසා ඔහු හතුරෙක් බවට පත් කරගන්නවා. උදව් කරන නිසා මිතුරෙක් බවට පත් කරගන්නවා. ඒක ටික කලක් ඇසුරු කිරීමත ඇති කරගන්න දෙයක්. අද දකින්නකොට හතුරා නම් තරහව හිතට එනවා. අද දකින්නකොට මිතුරා නම් ඇලීම හිතට එනවා. ආහාරයක් නම් දකින්නකොට පිළිකුළු නම් පිළිකුල හිතට එනවා. රස නම් ආසාව හිතට එනවා. අද ඒකක්ද මේ තමන් තබා ගත්ත දෙයක්. මෙන්න මේ තබා ගන්න හැටි තමයි අනුලෝම පටිච්චසමුප්පාදය කියන්නේ. තබා ගන්න හැටි තමයි පමාද විහාරිත්වය කියලා කියන්නේ. මතක තබා ගන්න. කොහොමද පමාද විහාරිත්වය කියන්නේ? අරමුණු තුළ පමාවීම. ඒක තේරුම් ගන්න. අපි මිදෙන ආකාරය ඊට පස්සේ පැහැදිලි කරමු. ඇසටත් කනටත් නාසයටත් දිවටත් කයටත් හිතටත් මේ සඳහා තින්නම් සංගති පස්සෝ පදයක් පෙන්නනවා. බාහිර කාරණා දෙකක්. ප්‍රසාදේ ගෝචර රූපය. එහෙම නැත්නම් ඇහි පෙනීම අරමුණු ගන්න පුළුවන් හැකියාව ඉදිරියෙන් තිබෙන දේ. කනේ ශබ්දේ අරමුණු ගන්න පුළුවන් හැකියාව ඉදිරියෙන් ඇතින ශබ්ද රූපය. මේක මේ වදිනකොට ඇසේ හෝ කනේ හෝ ඇසේ රූප රූපයක් වශයෙන් කනේ ශබ්ද රූපයක් වශයෙන් මෙතෙන්ට එනවා අතීතයෙන් Taman එකතු කරගත්ත මුලාව. ඒක තමයි මේ තින්නම් සංගති පස්සෝ කියන වචනෙන් පෙන්නන පස්සය. මේ තුන එකතු වීමට ස්පර්ශයයි කියනු ලැබෙයි කියලා ලීවට හරියන්නේ නැහැ පාළියේ. මේ දෙක උදව්වෙන් තමන්ගේ චිත්තාභ්‍යන්තරය හිතට මතුවේ. දැන් ඔබ විඳින්න පටන් ගන්නවා. ඔබට කැමති පරිදි සුන්දරයි අසුන්දරයි මිහිරි අමිරි. අන්න එක තමයි වේදනා කියන්නේ. ඔබ ඔබට එකතු කරගත් ආකාරයට ආයෙත් බැඳෙන්න පටන් ගන්නවා. වේදනා පච්චා තණ්හා. තණ්හා වුණොත් අන්න අර උපාදාන නම් වූ වරදට අහු වෙනවා. වරදට අහු වුණොත් චිත් නිදිගත් සිතට සැඟවෙනවාට බව. මේක පවටත් හරි පිනටත් හරි ධානයටත් හරි ඇසටත් හරි කනටත් හරි නාසයටත් හරි දිවටත් හරි කයටත් හරි පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. අරමුණ විඳින්න ගියාපුවාම අනාගතයට උපදින්න හේතු සැඟවෙන හැටි. දැන් ආය දකින්නකොට අර තබපු එකෙන් එනවා ආපු එකට එකතු වෙලා විඳින්න ගිහින් විඳීම තුළ ආයෙත් තියෙනවා චක්‍රය. චක්‍රයක් ඒක. මේක අපි තේරුම් ගන්න ඕන. අපි ළඟ මෙහෙම දෙයක් සිදු වෙනවද කියලා. ඒකනේ ඒක මෙසේ අය පිළිගන්න කියලා නෑ. බුදුන් වහන්සේ වදාළ පමණින් පිළිගන්න නෑ කියලා නෑ. ඔබ ළඟ සිදු වෙනවද කියලා පිළිගන්න කියලා. දැන් මේ චක්‍රයක් වුණාම වෘතයක් වුණාම කඩන්න තැනක් නෑනේ. රවුම ඔබ ඔය වෘතයක් වගේ එකක් කම්බියක් වෑල්ඩින් කරලා වෑල්ඩින් වුණ තැන මකලා දැම්මොත් එහෙම ඊට පස්සේ ඒකේ මුලක් අගක් හොයන්න බෑ. ඒ වගේ මේකටත් මුලක් අගක් හොයන්න බෑ. පෘථග්ජන පුද්ගලයා අතීතයෙන් අරන් වර්තමානයේ විද අනාගතයට තබා ඉවර කරනවා. ආයෙත් අර තීබකෙන් අතීතයෙන් එනවා ඒක වර්තමානයේ විඳිනවා ආයේ විඳින්න ගියාව අනාගතයට තියෙනවා. ඒ නිසා මේකට වට දුක්ඛය කියලා කියනවා. මතක තබා ගන්න. දැන් මේක කඩන්න තැනක් තියෙන්න වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මේ පෙන්වුවේ පැවැත්ම. මේ අරමුණට මුලා වීම තුළ සසරට බැඳෙන හැටිවත් සසරට බැඳී අවසන් වෙන හැටිවත් මඤ්ඤමානයේ ප්‍රතිපදාව.
මෙන්න මේ තණ්හා උපාදාන භව කියන එකට තමයි පෙළේ නොතිබුණාට අවිද්‍යා සංකාර කියලා කියන්නේ. එතකොට පෘථග්ජන පුද්ගලයා අතීතයේ අවිද්‍යා සංකාරයක් කරන එකක් නෙවෙයි කරන්නේ, දැන් කරන්නේ අවිද්‍යා සංකාරය. මේ අරමුණේ ලෝභ මෝහ දේශ මොහයෙන් ගන්නවා නම් දැන් මෙන්න මෙහෙම ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ ළමා කාලයේ පටන් මේ දක්වාත් තේරුම් නොගත්තොත් ජීවිතාවසානය දක්වාමත් මේ වට්ට දුක්ඛය තුල ඔබ විඳින්නේ පරණ දෙයක්. හිතට ආගත්තාම පරණ දෙයක්, ඒක තමයි තලු මරන්නේ. ඔබ ඉදිරියෙන් තියෙන එක කියලා රැවටෙනවා. රැවටිලා ආපසරයක් විඳින්න නැත්නම් කියලා තබලා ඉවර කරනවා. මෙන්න මේකට තමයි සසර හදනවා කියන්නේ. මේකට තමයි එක පැත්තකට පව් සිද්ධ වෙනවා කියන්නේ. අර සිද්ධ වෙනවා කියන්නේ හේතු ඉතුරු වෙනවට. ඒක පව් සිද්ධ වීමත් උපාදානය. පින් සිද්ධ වීමත් උපාදානය. ධාන කුසල් සිද්ධ වීමත් උපාදානය. ඒ තුනටමත් පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදාන වාජා භව නම් වූ පෙළදහම වළංගුයි. ඔන්න ඔබ අහුවෙලා ඉන්න ගැටේ තරම. දැන් ඔහොම වෙන බවවත් ඔබ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දේශනාවලට පැහැදිලි කරන ශ්‍රාවකයට සවන් දුන්නොත් මගේ ළඟ මෙන්න මේ විදිහට වටයක් ක්‍රියාත්මක වෙනවා නේද? වෘත්තයක්, රවුමක්. මේක තුළ මම මොකද කරන්න කියලා දන්නේ නැහැ. අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තැබීම නම් මෝ නිව නොවන සංසාර ගමනක යෙදිලා ඉන්න බව පෘථග්ජනයා දන්නේ නැහැ. අන්‍ය ආගමිකයෝ දන්නේ නැහැ. ආමිස පූජා පවත්වන බෞද්ධයෝ දන්නෙත් නැහැ. සද්ධර්ම ශ්‍රවණය කළොත් මෙහෙම මුලාවක් සිදු වෙනවායි කියන එක තේරෙනවා. දැන් මෙන්න මේ ක්‍රියාව පවතුල සිදු වුණත් තණ්හා උපාදාන බව, පින තුළ සිදු වුණත් තණ්හා උපාදාන බව, ධානය තුළ සිදු වුණත් තණ්හා උපාදාන බව. මේකට කියනවා පමාද විහාරී. විහාරී කියන්නේ වාසය කරන. ප්‍රමාදෝ වාසය කරන. ඔන්න ජීවිතේ දුක් ගෙනත් දෙන වරද. අර හටගන්න නැසුණට මේ නැසෙන්නේ යලිත් ආපහු හටගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ගත කිරීමෙන්. ඒකට තමයි උපාදාන වෙනවා කියලා කියන්නේ. ඔන්න අපි බාහිර චාරිත්‍ර වාරිත්‍ර හරි වැරදි මොකක්වත් කල්පනාවකින් තොරව ඕනෑම අරමුණක් මුලා වීම තුළ ඔබ තුළ සිදුවෙන්නා වූ මේ මුලා වීම නැමැති සූත්‍රය පැහැදිලි කළා. දැන් ඔය වරද කරන්න බුදුරජාණන් වහන්සේගෙන් වරන් ගන්න ඕනෙත් නැහැ, සිහිය ඕනෙත් නැහැ. අසුරු ගසන සැනකින් Tamanට රුචි අරුචි පරිදි, කැමැති අකමැති පරිදි එනකොටම එකතු වෙනවා මේකට. එනකොටම ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ජීවිතේ පුරාම කළ දේ සසරෙත් කළ බොහොම දෙයක් බොහොම ලේසියෙන් මෙතෙන්ට යන්න පුළුවන්. ඒ තරම් මේක බලවත්. මෙසේ බලවත් වූ අංගයක් දුර්වල කරන්නට වෙනත් අංගයක් බලවත් කරන්න වෙනවා. දැන් මේ බලවත් කරලා තියෙන්නේ මොනවද? කාමාංග බලවත් කරලා. කාමාංග වල බලය දුර්වල කරන්න බොජ්ජංග බලවත් කරන්න ඕන කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාරනවා. ඒ සඳහා උන්වහන්සේ මේ එකතු වීම කියන තැන එකතු නොවීම සඳහා මේ වර්තමානයේ රැවටි අනාගත උපදින්න හේතු තැබීම නම් වූ මේ කර්ම විපාක නොවීම සඳහා ස්වයම්බු ඥාණයෙන් සොයාගත් අනුගමනයකට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාගත් මාර්ගයක් තේරුම් ගත්තා. එය මිනිසාට ලබා දීමමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් කරන්න උත්සාහ කළේ. ඒ මග තේරුම් අරගෙන ගැනීම තමයි බුදු මග. දුකෙන් මිදෙන මග. අන්න ඒ විදිහට තේරුම් අරන් යාම තුළ මේක අනිත් විදිහ. දැන් මේකෙන් අහනවානේ මේ
අවබෝධයෙන් අතහැරීම පිළිබඳ වැඩිපුර පැහැදිලි කරද වැඩිදුර පැහැදිලි කරන්න කියලා. ඒකනේ අපි මේ තාමත් මෙතෙන්ට මේ අවබෝධයෙන් අතහැරීම කියන තැනට එන්න ඕනනේ. හොඳයි මේක ත්‍රිපිටකය තුළ බැලුවොත් මේ දෙපැත්ත කොහොමද පෙන්වලා තිබෙන්නේ? විවිධ වචන වලින් පෙන්වලා තිබෙනවා. ඒ වචන පාඩම් කරගෙන ගොඩක් දන්නවා කියලා හිතන්නේ නැතුව වචනෙන් කරන දේ දකින්න මහන්සි වෙන්න. මේ පැවැත්මට කියනවා පටිච්චසමුප්පාදය කියලා. ගැලවෙන එකට කියනවා නිරෝධය දැකීම කියලා. මේකට කියනවා අනුලෝමය කියලා, ගැලවෙන එකට පටිලෝමය කියලා කියනවා. මේකට ප්‍රමාදය කියනවා, අරකට අප්‍රමාදය කියලා කියනවා. මේකට නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියනවා, අරකට අනිදුක්ඛ අනාත්ම වශයෙන් ගැනීම කියලා කියනවා. මේකට අනුසෝතගාමී කියනවා, අරකට පටිසෝතගාමී කියනවා. වචන ඕන තරම් තියෙනවා දැන්. නමුත් ඔබට මෙතෙන්ට සමීප වෙන්න බෑ. ඇයි ඒ? කවදාවත්ම ඒ සඳහා අවශ්‍ය සතිය නම් වූ මේ බොජ්ජංග පැත්ත ඔබ හුරු කරන්න පටන් ගත්තේ නැහැ. බොජ්ජංග වැඩෙන්නේ නැහැ පෘථග්ජනයින්ට. ඔවුන් කාමාංග වඩන්නෝ. ඔවුන්ට මේවා සැප තිබෙනවා. මේ ඔබට මේ පංචද්වාරයට හම්බ වෙන කාරණාවල ලෝකේ සැප තිබෙනවා කියන මුලාවේ ඉන්න අය. ඒ නිසා ඔවුන් කාමාංග වඩන්නෝ. මේක බාහිර වස්තුව නෙමෙයි සිතේ තියෙන සිතවිල්ල හදාගත්ත ඉස් අසාර බවක් කියලා තේරුම් ගත්තාම ඊට වඩා සැපතක් හොයන්න මේක අතහරින්න ඕන. අන්න ඒ නිසා ඔබට මේකට බැරි මොකක් නිසාද? සති. ඒ සඳහා එකතු වන පුරුද්ද ඇරුණාම එකතු නොවන පුරුද්ද පිළිබඳව පුරුද්දක් ඔබට නැති බැවින් තථාගතයන් වහන්සේ අපමාදව අමත පදං ගාථාවෙන් වදාරනවා සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය නිවනට මගේ. එහෙනම් මොහොතක් පාසා සිහියෙන් කටයුතු කරමින් අප්‍රමාද වේ යුතුයි නේද? පමාදෝ මච්චනෝ පදං. මේ තණ්හා උපාදාන විද්‍යා සංඛාරා කියන්නේ පමාදෝ මච්චනෝ පදං සූත්‍රය. ඒ නොවෙන්නට සිහිය උදව් කරගන්න වෙනවා. අන්න ඒ නිසායි අපට මේ සිදුවෙන එක අකුසලය නම් මේක නොවෙන්නට අකුසලයෙන් වෙන්නේම කුසලය කියලානේ පෙන්නන්නේ. මේ බලවත් වුණා වූ පැත්ත වෙනුවට මෙහි බලය දුර්වල කරන්නා වූ වෙනත් බලයක් සිත තුළ වැඩි දියුණු කරන්න වෙනවා. සද්ධා බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලාත් කතා කරනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලාත් කතා කරනවා. මා දකිනවා වැඩි දියුණු කළ යුතු සතිය කියන පදයට අදාළ අර්ථය ගැඹුරින් හදාරලා තේරුම් අරගෙන නෑ මේ සමාජය. ඒ නිසායි බැරි. අදාළ දේ වලක්වා පාලනය කරන්න ඒට එකතු නොවී ඉන්නට අවශ්‍යතාවය, අවශ්‍ය ශක්තිය, අවශ්‍ය සතිය දියුණු කරලා නෑ. බණ ඇහුවා, සාදු කිව්වා, කෑවා, ගෙදර ගියා. බණ ඇහුවා, පින් දුන්නා, ගෙදර ගියා. මට මගේ ජීවිතය තුළ උපාදානෙන් මිදීම නම් වූ කර්තව්‍යයක් කරන්නට තිබෙනවා. මම එක නිරන්තරයෙන් සිහියෙන් ඉඳලා කළ යුතුයි කියන එක පිළිබඳව. මේ සිහිය අවශ්‍ය වෙන්නේ මොකටද? උස්ම ඉහළ පහළ අරගෙන මැරෙන කල්ම ඕක දිහා බලන් ඉන්න නෙමෙයි. කකුල් දෙක ගෙවෙනකම්ම ඔසවීම කරමින් තබා කියන් ඉන්න නෙමෙයි. උපාදානයේ වෙන්නේ සිහිය නැති නිසා උපාදානෙන් මිදෙන්නයි සිහිය ඕනේ. සිහිය පාවිච්චි කිරීමෙන් උපාදානයෙන් මිදිය හැකිය. අන්න සමීප වෙන හැටි සහ තේරුම් අරගෙන ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය ක්‍රියාත්මක කරන හැටි. ඒක අභ්‍යාසයක්. සාමාන්‍යයෙන් අභ්‍යාස කියන එක මෙහෙම පැහැදිලි කරන්නම් මම. ගණිතය තුළ ඔබට කියලා දෙනවා කිසියම් ප්‍රමේයක්, නැත්නම් සූත්‍රයක්. ඒක ඔබට පැහැදිලි වුණාද, ධාරණය වුණාද කියලා බලන්න. ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් ඔබට ගණන් දෙනවා. පොඩි වෙනස්කම් සහිත ගණන් විශාල ප්‍රමාණයක්. අරකම නම් ආය හදන්න දෙයක් නැහැ. ඒක ලියාන යන්නේ ඒක. නමුත් කොතන හරි මේකේ ගැටලුවක් තියෙනවා.
අර ආශ්‍රයෙන් ඊට එහාට ටිකක් යන්න පුළුවන්. එතකොට ගණන් 10ක් 12ක් විතර හදනකොට අභ්‍යාස කරලා පළපුරුදු වෙනවා ගැටලුව. අනෝගේ බුදුරජාණන් වහන්සේ මේ සඳහා නිරන්තරයෙන් අභ්‍යාස කළ යුතුයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක ලිවීමෙන් කීමෙන් කටපාඩමින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඔබ වෙනුවෙන් ප්‍රායෝගික වේ යුතුයි. සියලු වැඩ අතහැර දමා සුදු ඇඳුම් ඇඳගෙන වනාන්තර ගත යුතුයි කියන එක නෙවෙයි ප්‍රායෝගික යුතුයි කියන්නේ. බාහිර වශයෙන් වැඩ කටයුතු කරන ගමන් ඔවුන්ට නොපෙනෙන ආකාරයෙන් ඇතුළතින් වෙනත් පාරක් ගත යුතුයි. පමාද විහාරී මාවත වෙනුවට අපමාද විහාරී මාවත ගන්න වෙනවා. පමාදේ විහාරී මාවතේ තමාර මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන වැරැද්ද සිද්ධ වෙන්නේ. ඒක අපි මුලින් කියලා දුන්නා. ඒක හැමදාමත් සූත්‍රවල පෙන්නලා තිබෙනවා. අද අපි කතා කරන්නේ ඒ මොහොතේ මේ වැරැද්ද නොවෙන්න මොකද කරන්න ඕන කියලානේ. මිදෙන ආකාරය. පංච උපාදානස්කන්ධයට අසු වෙන මිදෙන ආකාරය, අසු නොවේ මිදෙන ආකාරයට. දැන් මේ පිළිබඳව හදාරාගෙන යාමේදී විශේෂයෙන් වැදගත් වෙනවා ඔය සීල සූත්‍රය, ඒ වගේම සුතවන්ත සූත්‍රය වැනි සූත්‍රවල තිබෙනා වූ දහම් පෙළක්. කුමක්ද? සුතවතා කෝපනායස්මතෝ සීලවතා කෝපනායස්මතෝ ආයස්මත් සාරිපුත්‍රයනි සිල්වත් වුණා නම්, ආරිමත් සාරිපුත්‍රයනි බණාසා දැනගත්තා නම් සුතවන්ත. දැන් මොකද කරන්න ඕනේ? අන්න බණාසා දැනගත්ත කෙනාට කරන්න පුළුවන් වැඩක් තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. බණාසා දැනගත්ත නැති අයට පවෙන් පිනට පෙනෙන් ධානයට මාරුලා අනුසෝතගාමී ප්‍රතිපදාවේ යන්න පුළුවන්. ආපහු යන්න බෑ. මන්දයත් ආපහු යන පෙළ දහම වැටහිලා නැහැ. ආපහු යන පෙළ දහම මෙහෙම තියෙනවා. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි ඉස්සරහට යන පෙළ දහම. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි පෙළ දහම. කිව්වට කොහෙද තියෙන්නේ? අතින් දාලා ගන්න කියලා කල්පනා කරන, අඬුවකින් දාලා ගන්න කියලා කල්පනා කරන සමහර විට. ඒ වචනට අදාළ කාරණේ ඔබේ සිත වෙන ආකාරය තේරුම් ගත්තාම ඔබට අල්ලා ගැනීම තේරේවි, අල්ලා නොගැනීමත් තේරේවි. මේ සඳහා අපිට එළඹෙන්නට තැනක් තිබෙනවා. මන්දයත් මේ හිතට ආපු අදහසට අපි මොකද කළේ? උදේ දවල් රාත්‍රී නිරන්තරයෙන්ම අසුරු ගසන සැනකින් මේකට එකතු වුණා. පේනකොටත් නාට අඳුකල වගේ කියමින්, පේනකොටත් මිහිරී කියමින් තමන්ගේ හිතට උපන් හැඟීම ඔස්සේ ක්‍රියාත්මක වුණා. එකතු වෙනවා කියන්නේ ඒක තමයි. අර පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන්නේ එකතු වෙන පෙළ දහම. එසේනම් එකතු වෙන පෙළ දහමකින් දුකෙන් මිදෙන්න බෑ නේද? එකතු වෙන පෙළ දහමක් තුළ ගිහින් නිවන් ලබන්න බෑ නේද? දැන් තව වචනයක් තියෙනවා. මඤ්ඤමානෝ අමඤ්ඤමානෝ උපාදා අනුපාදා. උපාදා පරිත්තස්සනංච අනුපාදා පරිත්තස්සනංච. උපාදානයෙන් තැවුල අනුපාදානෙන් නොවීමෙන් නොතැව. අර නොවීම අමඤ්ඤමානය කරන්නේ කොහොමද? මේකට තමයි මේ දේශනාවල සමාජයේ පිළිතුරු නැත්තේ. ත්‍රිපිටකයේ තිබුණත් පැහැදිලි කරන්න ගියාපම පිළිතුර නැහැ. මෙන්න මේ තැනට එනකොට ඔබට තේරෙනවා ඇති මේ බුදු සමයේ ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා හැමෝටම වඩන්න තියෙන එක ක්‍රමයක්. ඒ වඩනවට තමයි භාවනා කියන්නේ. වැඩි දියුණු කරනවට. අන්න මෙහෙම කළොත් මෙහෙම වෙනව නේද කියන අනුමානයේ ඥාන ඔස්සේ පෙළදහම හදාරලා ඊට පස්සේ එකින් එක අරගෙන, එකින් එක කියන්නේ බලෙන් අරගෙන නෙමෙයි, එන එකේ එන එකට මේ සූත්‍රය යොදන්න වෙනවා. මේ එන එකේ නම මොකද්ද?
ඒක සීල සූත්‍රයේ පෙන්නනවා ඉමේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ හටගත් පංච උපාදානස්කන්ධය. හටගන්න එපා කියලා නෑ. තව එකක පෙන්නනවා ඉමේ පංච උපාදානස්කන්ධය වගේම වෙනත් පෙළ ආකාරයකින් පෙන්නනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. එකවර නෙමෙයි 3 වතාවකදී. ඒ එන එක. ඇයි මෙහෙම එන්නේ? පළවෙනි යමකට ගැටුණාම එහෙම එනවද? නැහැ. මේ කාරණා නිසා හෝ මනෝද්වාර නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තර තිබී හට ගන්නවා. අන්න ඒ නැවත ඉපදීම කියන්නේ ඒක තමයි. දැන් මේකේ යම් තාක් කල්ම විදලා තිබෙනවාද කටුක රසයක්? ඒ කටුක බව තිබෙනවා. ඒ කටුක බව විසින් ඒකට කාම විතර්කේ නම් ඇලීම නැමැති ස්වභාවය, ව්‍යාපාද විතර්ක නම් ගැටීම නැමැති ස්වභාවය විසින් ඔබට මේ දුක ගෙනත් දෙන්නා වූ පුද්ගලයාගෙන් නිදහස් වෙන්න ජය ගන්නට ඔහුට ප්‍රතික්‍රියා දක්වන්නයි උගන්වන්නේ. ගහලා බැනලා කපලා කොටලා මරලා පලි අරගෙන. අන්න ඔබ අර ආපු දුකින්, තරහ නැමැති දුකින්, වෛරය නැමැති දුකින් නිදහස් වෙන්න හදන පාර. ඉතින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. ඒ පාරේ වෛර කරන්න ගියොත් නොසන්සිඳේ. මන්දයත් ක්‍රියාවක් ලබන පුද්ගලයාට ආපහු ප්‍රතික්‍රියා දක්වන්න ගියාම දෙන්නම් ප්‍රතික්‍රියාවලට අහු වෙන්නේ. ඒක දුරදින එක, ගැටමක් දුරදිග යන එකක්. ඝාතනය, මරණය, ගිනි තබා ගැනීම දක්වා සමාජය හොයන්න පුළුවන්. එක් පුද්ගලයෙක් කියපු දෙයට අනිත් පුද්ගලයා කිපී ප්‍රතිඋත්තර දක්වන්න ගියොත් ඔහු දෙවනවා ඊට වඩා කිපෙනවා. ඔහු ඒක කිපෙනවා කියන්නේ බාර ගන්නවා. ඔහු තව ටිකක් තදින් ප්‍රතිඋත්තර දක්වනවා. ඒක මේක බාර ගත්තාම තව ටිකක් තදින්. දැන් මේක මෙහෙම ගෙන් රතු ඉර පැනලා ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයට ගිහින් කඩුවක නිස්සකොපු ආදී කොට ඇදලා අරගෙන ඉවර කරලා ගිනි තියලා නතර කරනවා. මොනවායි වැඩද මේ? මිනිසා තුළ උපදින්නා වූ ව්‍යාපාද විහිංසා විතර්කයේ වැඩ මේ පේන්න තියෙන්නේ. ඔබේ වැඩ නෙමෙයි. ඔබ මෙහෙව්වා වූ, ඔබ මේ වර්ධ වලට මෙහෙව්වා වූ ත්‍රිවිධ විතර්කයේ වැඩ. ඒවා පිළිගත්තේ ඒකේ වැඩ. අදිවාසීති ඔබ එක පිළිගත්තා හොඳයි සපයි සාන්තයි කියලා. ඒකෙන් ඔබට දුකක් හානියක් සිද්ධ වුණා. ඒ නිදහස් වෙන්න අදාළ බලවේගය, අදාළ පුද්ගලයා විනාශ කරොත් තමයි සැප තියෙන්නේ කියලා ඔබ කල්පනා කරනවා. අර ගහලා බැනලා මරලා කපලා කොටලා පලි අරගෙන ස්ථාන මාරු දීලා ඒ පුද්ගලයා විනාශ කරලා හැප ලබන්න හදනවා. නමුත් සම්මන්තීද කුදාචනං කිසි දවසක නම් ඔහොම කරලා සංසිඳෙන්නේ නැහැ. අවේරේන නොකිරීමෙන්ද? අර නොකිරීම කියන එක මම තරහ කරන වෛර කරන්නේ. එහෙම කියන්න තමයි දන්නේ. මම ලෝභ කරන්නේ නැහැ. මගේ කිසි ලෝභයක් නැහැ. එහෙම තමයි නොකිරීම කියලා මේ අය හිතන්නේ. නෑ. කිරීම මම පෙන්වන්නම්. කිරීම තමයි පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා. මෙන්න කිරීම. දැන් මේක නොකිරීම. යද්දි එද්දි සිටිත්ති නිදද්දි සිව් ඉරියව්වේ දොරවල් පහේදී කෙසේ නමුත් වර්තමානයේදී මතක තබා ගන්න. කෙසේ නමුත් වර්තමානයේදී අන්න බුදුන් වහන්සේ පෙන්නනවා එකතු නොවෙන්න පුළුවන් තැන. මේක එකතු නොවීමෙන් අවසන් කරන්න පුළුවන්. සසර හදන එක වෙනුවට සසර කඩන්න පුළුවන් තැන. මේක දීඝනිකායේ දසුත්තර සූත්‍රය තුළ දැනගත යුතු එකම ධර්මයේ වශයෙන් පෙන්වලා තිබෙනවා. තවත් දවසක පැහැදිලි කරන්නම් මම. දැන් අපි කතා කරන්නේ ඔබ තුළ. ඔබ තුළ, ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ. නැත්තම් සිව් ඉරියව්ව තුළ. උපදින්නා වූ ත්‍රිවිධ විතර්කෙන් එකක් තුළ. නැත්නම් මේ පංච උපාදානස්කන්ධය තුළ. දැන් මේක තිබෙනවා නේද ඔබේ හිතේ හදාගත්ත අර පැරණි කොටස. රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කාමය කියන ඔබ හදාගත්ත පැරණි කොටස නේද මේ?
මල කඳක් නේද මේ ඔබට හමු වෙන්නේ. ගත වුණ අතීතයකින් ආපු සිතුවිල්ලක් නේද හමු වෙන්නේ. නමුත් ඔබට ඒක රාගදේශ මොහ වශයෙන් ගත්තාම අතීතයක් වශයෙන් පිරෙන්නේ නැකට පණ එනවා. හැම විට මේ තින්නම් සංගති පස්සවල පස්සවලට එන්නේ Taman තැබූ අතීතයයි. ආම් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියන්නේ එකතු වෙනවා. බලවත් සංසාරයේ බොහෝ කල් කොට එකතු කරගත්තා වූ පාරක් තුළ මේක තමයි කරමින් ඉන්නේ. මේකට දුන්නා වූ අගේ බලයේ වටිනාකම ඔබ මේ නිරෝධයට දින්න පටන් අරන්වත් නැහැ. තව කොහොමද කරන්න කියලා අහා ඉන්නවා. දැන් මේ ආපු එක ඉමේ පංච උපාදානස්කන්ධේ. දැන් අනිච්චත දුක්ඛත අනත්තතෝ සෝතාපට්ටි යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරයියාති. ඔබට මේ පංච උපාදානස්කන්ධය අනිත් දුක් වශයෙන් බලන්න පුළුවන් නම් සෝමාන වෙනවා. කොහොමද බලන්නේ? ඒක සනිත්‍යයි ලොම් අනිත්‍යයි එහෙම කියලාද? අන්න එතන තමයි මේ සියුම් තැන තියෙන්නේ. එකතු වීමට කියනවා මඤ්ඤමාණේ නැත්තම් නිත්සුකාත් වශයෙන් ගැනීම කියලා. එකතු නොවීමට කියනවා අනිත්‍ය කියලා. එකතු වුණොත් ඔබ අගයක් දුන්න පෝර දැම්මා. ආහාර දුන්නා. එකතු නොවුනොත් එයාට අනාගතයක් හැදෙන්නේ නැතුව නැති වෙන්න වෙනවා නේද? අන්න එතකොට අර පස්ස වේදනා තණ්හා කියන්නේ කර්ම සිදු වෙන එක. උපාදාන භව කියන්නේ විපාකයට හේතු ඉතුරු වෙන එක. කර්ම විපාක. හොඳයි. පස්ස නොවුනොත් පරණ එක නොගත්තොත් පරණ එක විඳීමක් තියෙනවද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. අරමුණ තුන බලන්න. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. දැන් පෙළදහමක් නේද? එකතු වීමේ පෙළදහමද මම මේ කතා කළේ? එකතු නොවීමේ පෙළදහමද? දැන් වේදනා තණ්හා නැත්නම් චේතනාවකුත් නැහැ. එහෙනම් උපාදාන බවක් නැහැ. කර්මත් නැහැ විපාකත් නැහැ. දැන් කර්ම ෂේ වුණා නේද එතකොට? නැවත නැවත කළ යුතු අභ්‍යාසය මේ නේද? අන්න එක තේරුම් ගන්න. නැවත නැවතත් කළ යුතු දෙය. බොහෝ කල් කිරීමෙන් බලවත් කරපු දේ බොහෝ කල් එකතු වීම තුළ නොකිරීම තුළ ආපහු යන්න පුළුවන් වෙනවා. දැන් අර පංච උපාදානස්කන්ධය හටගත්තා කියන්නේ uppannam කාම විතක්කං. uppannam ව්‍යාපාද විතක්කං. uppannam හිංසා විතක්කං. මේක මෙතන දැන් නැසෙන්න හදන්නේ. අපි අලුතෙන් තමයි මේකට එකතු වෙන්නේ. එකතු නොවුනොත් එයා නැසෙන්න ඕනනේ. එකතු නොවීමෙන් නැසීම අමඤ්ඤමානය නෙවෙයිද? එකතු වුණොත් මඤ්ඤමානය නේද? මේ එකතු නොවීමටයි අනිත්‍ය කියලා කිව්වේ කියලා තේරුම් ගත්තේ නෑ නේද? එකතු නොවීමට සිහියෙන් කටයුතු කියලා කිව්වේ කියලා තේරුම් ගත්තේ නෑ නේද? මන්දයත් එකතු වීමෙන් සතර හදන හැටි තේරෙනවා නම් කාම රූප භවත්‍රය තුල කාටවත් මේ භවය හදන්න ඕන නෑ. එහෙනම් ඔහුට එකතු නොවීමෙන් වෙන පාරක් හම්බ වෙනවා. එකතු වීම අනුසෝතගාමී ප්‍රතිපදාව නැත්තම් භවගාමී ප්‍රතිපදාව. එකතු නොවීම භව නිරෝධගාමී ප්‍රතිපදාව. එක් වතාවක්ද දෙවතාවක්ද තුන් වතාවක්ද නැත ආපහු යන්න පටන් ගත්තට සෝවාන් සිට රහත් දක්වාම එකතු නොවීමේ පාරේ යනකොට අර ඇතුළත මූලයේ එනවා පස්ස. ආවට නිරෝධා. හැමදාම පස්ස නිරෝධා පස්ස නිරෝධා. එතකොට තණ්හා උපාදාන වෙමින් අවිද්‍යා සංකාර වෙන්නේ නැහැ. දැන් උපන්න කුසල් දුරු වෙනවා මේ පැත්තෙන් නූපන්න කුසල් තියන්නේ නැහැ. අර පැත්තෙන් ගින්න ඇවිලලා නිවෙනවා මේ පැත්තට පොර දාන්නේ නැහැ. නැත්නම් දර දාන්නේ නැහැ. මේ පැත්තෙන් දාපු තෙල් වල පහන ඇවිලෙනවා මේ පැත්තෙන් ආපහු තෙලුයි වැටියයි දාන්නේ නැහැ. ඔය අංගුත්තර නිකායේ පෙන්වන්නා වූ සංයෝජන ဒုတိ රුක්ක මහා රුක්ක මහා රුක්ක සූත්‍ර වල පෙන්වන්නේ ඔය රවුම ආපහු නොකිරීම නේද ඔය? තෙල් සහ වැටි නොදැමීමෙන් ආපහු පිදුරු සහ බවුස්ථාන එකතු නොකිරීමෙන් ආපහු දර නොදැමීම කියන වචනෙන් පෙන්වන්න හදන්නේ මොකද්ද? අතීතයෙන් ආවහම එකතු නොවුනොත් වර්තමානයේ හරහා අනාගත ඵලයේ උපදින්න හේතු තියන්නේ නැහැ. මේ
අභ්‍යාසය පටිසෝතගාමිත්වය. මේ සිද්ධියට ත්‍රිපිටකේ ඕන තරම් නම් තියෙන්න පුළුවන්. නම් පාඩම් කරගන්න දඟලන්න ඕන නෑ. වැඩේ තේරුම් ගත්තොත් කරන්න පටන් ගන්න ඕන. මම දකින්නේ 아무තු දෙයක්. මේ කරපු පුරුද්දට කියනවා කාමාංග වඩනවායි කියලා, වීරියෙන් මේක වඩනවාට කියනවා බොජ්ජංග වඩනවායි කියලා. එතකොට මේ කාමාංග තුලින් වැහුණා වූ නිවීම කාමාංග නැති වෙනකොට ආවරණය නැති යනවා. නීවරණ කියන්නේ නිවන ආවරණය කරගෙනනේ. ඒවා අයින් වෙනකොට ආවරණය වෙලා තිබෙන නිවීම මතුවේයි. එතකොට නීවරණ ප්‍රහාණය යට වෙන්න මේ ප්‍රහාණ වෙන්න ඔබට ධර්මයේ මතුවේයි. ධර්මයේ සරණකොට ජීවත් වෙනකොට චිත්තාභ්‍යන්තරයෙන් උපදින්න මූලයන් නැති බැවින් බාහිර ලෝකෙ සිදු වුණාට, බාහිර ලෝකේ අරලෝ දහම සිදු වුණාට ඔබ ළඟින් එන්න අතීතයක් නෑ. ඔබට තේරෙවි ඔබ දැන් දුකින් මිදලා නේද ජීවත් වෙන්නේ කියලා. නැත්නම් ඔබට තේරෙවි ක්‍රමයෙන් දුකින් මිදෙමින් යනවා නේද කියලා. මෙන්න මේ ක්‍රියාදාමයේ තේරුම් අරගෙන තේරුම් ගත්ත දවසේ පටන් උදේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තමන් කරන කර්තව්‍යයන්හිදී ඊට පෙර ඔබන් හදාගත්තා වූ ත්‍රිවිධ විතර්කයේ මතුවෙන්න හේතු යෙදෙන විට මතුවීම අභාග්‍යයක් නො භාග්‍යයක් කොට සලකා. මොකද මතුවීම ඇතහැරීමට මාර්ගයයි. සැඟවීම යලිහට ගැනීමට මාර්ගයයි. එනිසා පටිසෝතගාමියාට මතුවීම භාග්‍යයක්. අනුසෝතගාමියාට මතුවීම ගැටුමකට හේතුවක්. ඔහු එකතු වීම දන්නවා මේකට. අරයා එකතු නොවීම දන්නවා. එනිසා මේ එකතු නොවීමේ අගය සතිය තුලින් තේරුම් ගත්තාම සතිය මෙතෙන්ට ඇවිදින් එකතු වෙන්න දෙන්නේ නැතුව වළක්වනවා. ඒකයි සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ සිදු වෙන්නේ අර පස්ස වේදනා තණ්හා උපාදාන බව නොවන එක. පස්ස නිරෝධය. ඉන් එහාට කතා කරන්න ඕනේ නැහැ නේ. එතකොට අනික්ව නැහැනේ. ඒ පස්ස නිරෝධය මොකද්ද? ආපු එකට එකතු නොවීමනේ. දැන් යන්න ඕන නේද එයා? මොකද ස්කන්ධ පංචකය හටගෙන නැතිනවා නම් ඉන් එහාට එකතුනේ නැත්නම් අනාගත ඵල හේතු මේ වර්තමාන ඵල හේතු ඇති වෙන්නේ නැත්නම් යන්න ඕනනේ එයා. එතකොට එයාගේ බලය ෂය වෙන්න පටන් ගන්නවානේ. දැන් මේ බලය ෂය කිරීමේ ප්‍රතිපදාවට පටිසෝතගාමී කියනවා නේද? දැන් අභ්‍යාසය ඒක නේද? භාවනා අභ්‍යාසය, වඩන අභ්‍යාසය. භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. සෝවාන්සිර රහත් දක්වාම අභ්‍යාසය වඩන්න තියෙනවා. එතකොට හතුරු පාර්ශවය දුර්වල වෙනවා. නීවරණ පාර්ශවය, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පාර්ශවය දුර්වල වෙනවා. බොජ්ජංග පාර්ශවය බලවත් වෙනවා. දේවදත්ත රජුරෝ රාජ්‍යයෙන් පනලා බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය පිහිටවනවා. ඔය ඔබේ හිත ඇතුලේ තියෙන රාජ්‍යය මතක තියාගන්න. එතකල්ම කවුද දේවදත්ත රජකමට පත් වෙලා ඉන්නේ. එහෙම හිතන්නවත් ලෑස්ති නෑ සමාජය. ඒවා චරිත කතා, ජාතක කතා අපි ළඟ තියෙන එකක් කියලා හිතන්න ලෑස්ති නෑ. ඒක වෙනම රටක සිද්ධ වෙච්ච දෙයක් කියලා හිතනවා. ඒ වුණාට මම කල්පනා කරනවා මේ ලෝකේ හැමදාමත් ඉඳලා අටගේ දවස බර්ණැස්මල බ්‍රහ්මදත්ත රජුරෝ විතරද කියලා. වෙන කවුරු සිටියේ නැද්ද? එනිසා මේ බුදුවරු දෙතිස් කතා කියන්නේ නෑ. සෑම දෙයක්ම උදව් කරගෙන ඔබ ළඟ තිබෙනා වූ මේ ප්‍රමාදය අප්‍රමාදය. එහෙනම් ඔබටත් තියෙනවා දේවදත්තයා රජකමින් පන්නා බ්‍රහ්මදත්තයා රජ කරන වැඩේ කරන්න. පස්සේ කාලෙක කියලා දෙන්නම්. ඒ අර්ථයම අරගෙන. ඔවා කියන්න ගියාපම ටිකක් කලබල වෙන්න බැරි නෑ. මොකද මට මතකයි කාලෙකත් ඕක මම කියන්න ගිහින් මේ වෙන මිනිස්සුන්ගෙන් අහගන්න හම්බුනේ වෙන එකක්. ඔවුන්ගේ තේරුමේ හැටියට. නිසා තේරෙන මට්ටමින් කතා කරමු. මෙන්න මේ தত্ত্বය තේරුම් ගත්තම ඔබ මොකද කරන්නේ? නැවත නැවතත් අන්න අනුපාදා විමුච උපාදාන නොවී මිදෙනවා. ඒකට එකතු නොවීමෙන් සිහිය පාවිච්චි කළා එනේන විතර්කය. කාම විතර්කයේද ව්‍යාපාද විතර්කය. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරුතේ නම් වූ ක්‍රියාවලිය එකතු නොවීමෙන් අවසන් කරනවා. දැන් එතකොට ඇරෙනවා
වෙන පැත්තකට යන දොර. මේවා තුනී වෙන්න තවත් දොරක් කරෙනවා. ඒක නිවන් දොර කියලා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේත් යන පාර කියලා කියනවා. එහෙම නැත්නම් එය මේ අවුල්යුල් සහගත ස්වභාවයේ දුරු වී යාමෙන් අහසේ වලාකුල් ඉවත් වී ගිය විට නිල්හස හමුවන්නාසේ ඔබට සංසුන් සිතක් හමු වෙනු ඇත. ඒ සංසුන් සිත හොයාගෙන බලන්න ලෝකෙත් එක්කලා ගැටුම් නැතුව කොච්චර පහසුවෙන් ඉන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඔබ හදාගත්ත මෝඩකමෙන් මිදෙන්න ඔබ කටයුතු කරන්න ඕන. එපමණයි. ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ කිහිපෙදි ભેදයෙන් තොරව වර්තමානය තුළ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කාල ભેදයකින් තුළ ත්‍රිවිධ විතර්කයක් එක්කලා එකතු නොවී ප්‍රහාණය කිරීම පමණක් දැනගත්තම සියල්ල කෙරෙයි. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම තරම් අවබෝධය පුළුල් කර ගන්නටත් පුළුල් කර ගැනීමෙන් එකේ සිට දෙක දක්වා දෙකේ සිට තුන දක්වා නැවත නැවත වාර ගණනක් අභ්‍යාස කරමින් පටිසෝතගාමී වීමටත් අවශ්‍ය මාර්ගයේ ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා හෝමාගම නාමල් වෙන අංක 67න් 62හි පදිංචි සුමිත් මනසිංහ සහ හේමමාලී බොතේජු වෙල විසින් බැතිබර දායකත්වය ලබා තිබෙනවා. අරමුණ අතර මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයෙන් ජනවාරි මාසයේ ජන්මදිනයන් සමරන සකේනා දනෙයිලි සහ තිවෙන් දසේල්කා දරු දෙදෙනාට නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයත් වේවා. චත්‍රිකා මුණසිංහ රොෂාන් වික්‍රමරත්න සඳමාලී මුණසිංහ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය සැලසේවා. එමෙන්ම මීට වසර 3කට පෙර පරලෝසපත් වන්ට යෙදුනා වූ යෙදුණු රේණුකා මුණසිංහ සහ ශ්‍රීමාල් බණ්ඩාර යන මව්පුතු දෙපළ ප්‍රධානව පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය හැකිනම් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී මතු උපදිනා භවයකදී වහවහ නිවන් මඟ පූර්ණ කර ගන්නට ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ලැබේවා. උතුම් ධර්මාවදේ පුණ්‍ය හේතු වේවා. දායකත්ව දරූ පවුලේ සියලු දෙනාටත් ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණික ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් තම තමන් කලාක්ෂේ මේ උතුම් ධර්ම දානමය කුසලානිසංසය අනුමෝදන් වේවා. මේ ගෞතම බුදු සසුනේ සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අද මෙදී උතුම් නිවනින් සැනසීම පිණිස කුසල් වලට වඩා අවබෝධයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං